ආයිබෝවන් මීන ලග්න හිමියනි මම ලක්ෂේනා නායක. ඇයිද දන්නවද අද ඔබ හොයාගෙන ආවේ? ඔබට පුදුමාකාර ඔබවත් හිතන්නේ නැති පුදුම වාසනාවන්ත කාලයක් උදා වෙන්න යනවා. ඔබ දන්නවද කර්මය ඔබව සොයාගෙන ඉන්නේ වතුරේ තියෙන නැවක් හිල් වුණා වගේ. වතුරේ තියෙන නැවක් හිල් වුණාම නැව ගිලෙනවා. හැබැයි අද මම මේ කියන්නේ හිල් වෙන්නේ නැති නැවක් ගැන. ඒ දේ ඔබට දෙන්නේ මීන ලග්න හිමියනේ කර්මය. ඔබ දන්නවද ධර්මයේ තුල තියෙන සත්‍ය ස්වභාවය? හැමදාටම එකයි මේ සත්‍ය ස්වභාවය. ඒකයි ධර්මය අකාලික වන්නේ. අවිද්‍යාව කියන සැඩපහරට ඔබ අසු වුණොත් ඔබ යන්නේ නිරේට සතර අපායට. අද මම ඔබ විද්‍යාව කියන සැඩපහරට හසු කරන්න යන්නේ සැප ලබන්න. සුගතයට යන මාර්ගය හොයාගන්න. සතර මඟ ඵල නෙලන්න ඔබට අවස්ථාව ලබා දෙන්න මීන ලග්න හිමියනි. ඇයිද දන්නවද? මේ වර්ෂයේ අප්‍රේල් මාස 13 වෙනිදා සවස 3:50ට ඔබගේ ලග්නයේ අධිපති ඔබගේ ඉෂ්ට දේවතුන් වහන්සේ ඔබව ආරක්ෂා කරන ගුරු කියන ග්‍රහයා මීන රාශියට පැමිණෙනවා. මීන රාශිය කියන්නේ මොකක්ද? ඔබගේ ලග්නය ලග්නාධිපති ඔබගේ ඔළුවටම ගුරු බහිනවා. ගුරු කියන්නේ දෙවියෙක් වගේ. ඔබ දන්නවද මේ ගුරු එන නිවසේ කාමර 12ක් තියෙනවා කියලා? මේ කාමර 12 මේ ගුරු කියන ග්‍රහයට උච්චම සැප දෙන නුවණ වැඩි දියුණු කරන ආදරයේ ලිංගතුකම ලබන්න සමර්ථකම් දක්වන්න පුළුවන් කටක නවාංශයකටයි එන්නේ. ඔබගේ කේන්ද්‍රයේ පස්වෙනි නවාංශකය. ඔබගේ මනස බුද්ධිමත් කමින් පිරෙන්න තියෙනවා. නුවණින් පිරෙන්න තියෙනවා. ලිංගතුකමින් ආදරයන්ගෙන් පිරෙන්න තියෙනවා. ඔබ දන්නවද උපතක් සිද්ධ වෙන හැටි මීන ලග්න හිමියනි? මව්පියන් එකතු වීම ඒ තුල මව ඍතු වීම සිදු වෙලා නැත්තම් ගන්ධර්භයා මවගේ කුසලයට මවගේ කුසට ඇවිත් නැත්තම් උපතක් සිදුවන්නේ නැහැ. තවත් විටක මව හා පියා එකතු වුණත් පිළිසඳ ගැනීමට ගන්ධර්භෙක් නැත්තම් පිළිසිඳ ගැනීම ඇතිවන්නේ නැහැ. මේ දක්වා මීන ලග්න හිමියට ඔබට මාකෝ අඩුපාඩුවක් තියෙන්නේ නැති ඔබගේ දියුණුව වෙනුවෙන් මේ දියුණුවට බාධකයක් එන්න. දැන් ඔබ ආරක්ෂා කරන ඔබගේ දියුණුවට මඟ පෙන්නන ගුරු ඔබේ ලග්නයට ඇවිල්ලා ඔබේ හිසටම ඇවිල්ලා. එහෙමනම් මේ කාලය හරියට මවත් ඍතු කාලය තුල සිටීනම් මව සහ පියා එකතු වේ නම් පිළිසිඳ ගැනීමට ගන්ධර්භෙත් ඇවිදී සිටීනම් පිළිසිඳ ගැනීම ඇති වෙනවා. උපත ඇති වෙනවා. ඔබටත් නව උපතක් හැරෝම් ලක්ෂයක් දියුණුවට පත් කරන්න පුළුවන් මාර්ගයන් උදා කරන කාල සීමාවක් මේ අප්‍රේල් මාසයේ 13 වෙනිදා ඉඳලා 2023 මැයි මාස මුල දක්වා වර්ෂයකට අධික කාලයක් ඔබට මහත් වූ සුබඵල ලබා දෙන කාලයක් ඇති කරනවා. මේ ගුරු කියන ග්‍රහයට ඔබගේ ලග්නය අයිති, ඔබගේ පෞරුෂත්වයට අයිති, ඔබගේ මනස අයිති. ඒත් එක්කම ඔබගේ 10 වෙනි අධිපතියා. 10 වෙනි කියන්නේ ඔබගේ වෘත්තිය, ඔබගේ නායකත්වය, ඔබගේ රාජකාරිය, ඔබගේ වගකීම දියුණුව සඳහා ඔබ ක්‍රියාකාරී වන අන්දම නියෝජනය කරන ග්‍රහයා. ඒ නිසා අප්‍රේල් මාස 13 වෙනි බදාදා සවස 3:50ට මේ ගුරු මීන රාශිගත වීම
මෙසේ ඔබට ප්‍රතිඵල ලබා දෙන්න පුළුවන් මීන ලග්න හිමියනි. ඔබගේ ශරීර ශක්තිය, පෞරුෂත්වය, ඇඟපසග හා සාමාන්‍ය පෙනීම, කල්ක්‍රියාව, ගතිගුණ, වාසනාව, උසස් බව හා ඍජු බව, ඔබේ නාමයට ඔබ විසින් ඇති කරගන්නා පිළිගැනීම තුළ මෙවැනි යහපත් උසස් ගතිගුණ, උසස් ක්‍රියාකාරකම්, උසස් ලැබීම් වලට ඔබ භාජනය වන්නෙක් වෙනවා. ඔබ හිමිකම් කියන කෙනෙක් බවට පත් වෙනවා. මේ හිමිකම ඇති වෙන්නේ කොහොමද කියලා අපි බලමු. මීන ලග්න හිමියනි. ඔබගේ මානසික සිතුවිලි තුළ, මොකද මේ මානසික සිතුවිලි කියන්නේ මීන ලග්න හිමියනි? අපේ ක්‍රියාකාරීත්වය සඳහා පළමුවෙන්ම අපේ මනසට එන සිතුවිල්ල. ඒ සිතුවිල්ල තුළ ක්‍රියාත්මක වීම තුළ තමයි අපි දියුණුව ලබන්නේ. ඔබට එන මානසික සිතුවිලි හරිම කරුණාවන්තයි. ඒ නිසා ඔබ කරුණාවන්තයෙක් බවට පත් වෙනවා. රෝගීන්ට, අසරණ අයට පමණක් නොව අනාථ වූ සතුන්ට පවා බෙහෙත් කිරීමට, සංග්‍රහ කිරීමට ඔබ කැමැත්ත ඇති කරගන්නවා. ඥාති මිත්‍රාදීන්ට සංග්‍රහ කිරීමටද ආසාවක් ඔබ තුළ ඇති වෙනවා. ආගමික වැඩවලින්, හේමත් නැත්තම් මහජන සේවක වැඩවලින් උසස් ගෞරවයක් ලබන්නෙක් බවට ඔබ පත් වෙනවා. ඔබ තම විරුද්ධ කාර්යයටද අප උපකාර කරන්නෙක් බවට පත් වෙනවා. හැබැයි ඔබට මීන ලග්න හිමියනි මේ කාලය තුල ඔබ තව කෙනෙකුට දුන් දෙයක් ඔබට ආපසු ලැබෙන්නේ කලාතුරකිනි. හැබැයි ඔබ නැවත ඉල්ලන්නේද නැහැ. ඒ කියන්නේ පිනට බරයි. ප්‍රසිද්ධ වැඩවලින්, ප්‍රසිද්ධ ව්‍යාපාරවලින් ආදායම් ලැබීමට උරුමය ඇති වෙනවා. ඔබට මෙන්ම ඔබ අන් අයටද ඉතාම විශ්වාසවන්තයෙක් බවට පත් වෙනවා. අනුකම්පාවෙන්ම තමාට වඩා පහත් අයෙකු සමග විවාහ වීමට ඔබ තීරණයක් ගන්න අවස්ථාවක් උදා වෙන්න පුළුවන්. හැබැයි මේ දෙයට නම් මං එච්චර කැමති නෑ. මගේ ජ්‍යොතිෂ්‍යවේදී අත්දැකීම් තුල වෙච්ච සිද්ධියක් ගැනයි මං මේ ඔබට මීන ලග්න හිමියනි කියන්නේ. මේ ප්‍රදේශයක සිටපු ධනවත් තරුණයෙක්. ඔහුට මෙහෙම සිතුවිල්ලක් ආවා. අපිට ඕන තරම් සල්ලි තියෙනවා, යාන වාහන තියෙනවා, ඉඩකඩම් දේපල තියෙනවා. මම තවත් පෝසත් තැනැත්තියක් අසාද බැන්දොත් ධනය වැඩි වෙන්න පුළුවන්. නමුත් මට තව කෙනෙකුට උදව්වක් කරගන්න බැරි වෙනවා. ඒ නිසා මේ තරුණයා හිතුවා මේ ගමේ ඉන්න දුප්පත්ම පවුලක තරුණියක් අසාද බඳින්න. දෙමව්පියන්ගෙන් අවසර ගත්තා. එවැනි තරුණයක් හොයාගත්තා, කසාද බැන්දා. දැන් දරුවෝ 3 දෙනෙක් ඉන්නවා. මගෙන් ජන්මපත්‍රය විමසන අවස්ථාවේදී මේ පුද්ගලයාගේ වයස අවුරුදු 62යි. හැබැයි විවාහය තුල තමාට නොගැලපෙන කෙනෙක් තමයි හම්බෙන්නේ කියලා මං කේන්ද්‍ර පත්‍රයේ දකිනවා. අනවබෝධය. තවත් කෙනෙකු සමග ගැලපෙන විදියට වැඩ කටයුතු කරන්න බැරි නොහැකියාවක් තියෙනවා. බොරු දේ ඇත්ත ලෙස පිළිගන්න බිරිඳක්. ඇත්ත දේ බොරු ලෙස පිළිගන්න බිරිඳක් හම්බෙලා තියෙන්නේ. මට මේ මහත්තයා කියනවා, මේ අවුරුදු 62 මහත්තයා මට කියනවා, සේනනායක මහත්තයෝ, මමයි දරුවෝ 3 දෙනයි වයිෆ් එකතු වෙලා ට්‍රිප් එකක් යන්න යනවා. අපිට යාන වාහන තියෙනවා. තමාගේ වහනෙන්ම මේ ට්‍රිප් එක යන්න යද්දී, විනෝද සවාරි යන්න යද්දී මේ බිරිඳ කියන්නේ මේ වගේ දෙයක්. ඕගොල්ලෝ කාර් එකේ ඉන්න, මම පාරේ බස් එකේ ඉන්නම්. කොහොම නොගැලපීමක්ද? කොහොම කඩාවැටීමක්ද? විවාහය අපායක් බඳුයි. ඒ නිසා මීන ලග්න හිමියනි, පහත් තත්ත්වයක ඉන්න දුප්පත් වුණාට කමක් නැහැ. හැබැයි ඔහු ඇය තුල බුද්ධිමත් භාවය තියෙන්න ඕනේ. මොකද්ද මේ බුද්ධිමත් භාවය කියන්නේ? තව කෙනෙකුට හානි නොවි, Tamanටත් හානි නොවි තීරණ ගැනීමට තියෙන හැකියාව. සාමාන්‍ය ජීවිතය තුළ හොඳ නරක තෝරා ගැනීමට තියෙන හැකියාව. ඒත් එක්කම තම ස්වාම පුරුෂයාට, දරුවන්ට ලෙන්ගතු වෙන්න, ආදරය කරන්න පෙර පිනක් තියෙන්න ඕනේ. සැරපරුස කෙනෙක් නොවිය යුතුයි. කාටත් ගැලපෙන ලෙස ජීවත් වෙන්න හැකියාවක් තියෙන කෙනෙක් විය යුතුයි.
තම ආගම ධර්මය තුළ ඉන්න කෙනෙක් විය යුතුයි. මේ ඔක්කොම තිබිලා දුප්පත් වුණාට කමක් නැහැ. හැබැයි දුප්පත්කමත් එක්ක ගුණමක බව, තව කෙනෙකු එක ගැළපෙන ලෙස ජීවත් වෙන්න බැරිකම, නූගත්කම, බුද්ධිමත්ව හිතන්න බැරිකම, ආදරය ලබන්න පිනක් නැතිවීම තියෙන අකුසල් තිබුණොත් ඔබ අමාරුවේ වැටෙන්නේ මේ ලග්න හිමියනි. ඒ නිසා මම මේ කියපු අත්දැකීමත් ඔබ මේ කාලය තුළ මේ වර්ෂය පුරාවටම විවාහ තීන්දුවක් ගැනීමේදී සැලකිල්ලට භාජනය කරන්න ඕනේ. මොකද කෑමට ගන්න කෑම පැකට් එකක් නම්, දවල්ට ගන්න කෑම පැකට් එකක් නම් පිරුණු වෙලා නම් අපිට ඒක විසි කරලා දාන්න පුළුවන්. පොඩි මුදලක් අපිට නැතු වෙනවා විතරයි. හැබැයි විවාහයක් වුණාට පස්සේ මේ කෑම පිටක් විසි කරනවා වගේ, පිරුණු වෙච්ච කෑම පිටක් විසි කරනවා වගේ ඒ බිරිඳව, ඒ ස්වාමියව අපිට විසි කරලා දාන්න බෑ. එතකොට අපි අහු වෙලා ඉවරයි. අපේ ගමේ භාෂාවෙන් කියනවා මීන ලග්න හිමියනේ බෙරේ මැදගත්ත නම් ගහන්නම සිද්ධ වෙනවා කියලා. ඒ නිසා අපි ඉස්සල්ලාම හිතමු මේ ගුරු කියන ග්‍රහයා මොන වගේ කෙනෙක්ද කියලා. ඔබ ගැන අවබෝධයක් දැනගන්න නම් මීන ලග්න හිමියනේ ඔබ හිතන්න ඕනේ මගේ තියෙන හොඳ ගතිගුණ මොනවාද, නරක ගතිගුණ මොනවාද? මා ළඟ තියෙන දක්ෂතා මොනවාද, අදක්ෂතා මොනවාද? මේ දේවල් ඔබට ග්‍රහණය කරගන්න බැරි නම් ඔබ ගැන අවබෝධයක් ගන්න බෑ. ඒ වගේ තමයි දැන් මම ඔබට කියනවා මීන ලග්න හිමියනි වාසනාවන්ත කාලයක් උදා වෙනවා. ඒ වාසනාවන්ත කාලය උදා වෙන්න නම් අපි මේ ගුරු ග්‍රහයත් එක්ක වැඩ කරන්න ඕන විදිය ඔබ දැනගන්න ඕනේ. ඒ නිසාම තමයි මම ඔබට ගුරු ග්‍රහය ගැන මෙසේ කරුණු කීපයක් අනාවරණය කරන්න යන්නේ. සූර්යාට පමණක් කුඩා වූ තරුව තමයි ගුරු. ඒ කියන්නේ අනිත් ග්‍රහයන්ට වැඩිය ලොකුයි මේ ගුරු ග්‍රහය. ගුරු තරුව. අනිකුත් තරු යන පිටාව වටපිටාවට, ඒ කියන්නේ අනිකුත් තරු යන ආකාරයට පිටින් තමයි ගමන් කරන්නේ මේ ගුරු කියන ග්‍රහය. මන්ද රශ්මිය පැතිරවීමේදී ගුරු කියන ග්‍රහයා දෙවනි වන්නේ සූර්යාට පමණයි. පෘථිවියේ පෙනෙන අපට සිකුරු තරුව පැහැදිලිව දීප්තිමත්ව පේනවා. නමුත් ගුරු තරුව අපිට පේන්නේ නැහැ. මේ ගුරු තරුව ප්‍රමාණයට වඩා මැදින් පිටට නිරලා තියෙනවා. මෙපමණ මැදින් පිටට නිරූ වෙනත් තරුවක් ග්‍රහලොවේ නැහැ. අපි ජීවත් වෙන මේ පෘථිවිය තුල මැදින් නිරපු නිරුම සතක්ම 26ක්. එහෙත් ගුරු තරුවේ මැදින් එන නිරුම පළල් භාවය සතපුම් 5000ක්. ඒ නිසා ගුරු හිවත් බ්‍රහස්පති තරුව තම උසට වඩා බෙහෙවින් මහත් වෙනවා. ඒ නිසා තමයි ගුරු ලග්නයේ සිටීමත් අපේ ඒ මනුෂ්‍යයාගේ ජන්මලාභයගේ සිරුර මහත් වන්නේ. ගුරු කුම්භ රාශියේ. එහෙම නැත්තම් ගුරු කුමන රාශියක සිටියත් ගුරු උපතින් බලවත් නම් ඒක රාශියෙන් බලවත් වෙන්නත් පුළුවන්, නවාංශයෙන් බලවත් වෙන්නත් පුළුවන්. උපත ලබන අය ගුරු මහදසාවේදී, ගුරු අන්තර්දසාවේදී, ගුරු විදසාවන් වලදී ඔවුන්ගේ ශරීරයට සැප ලැබිලා ශරීරය මහත් වෙනවා. ශරීරය සැප ලැබෙන්නේ කොහොමද මීන ලග්නේ මියනි? අපි අපේ ආදායම් වැඩි වෙන්න ඕනි. ආදායම් වැඩි වුණාට පස්සේනේ අපිට හොඳට කන්න බොන්න හැම දේවල්ම ලැබෙන්නේ. කියන්නේ ගුරු මහදසාව, වාසනාව, ධනය අතින් අරගෙන එන්නේ. අනිත් එක තමයි මේ ගුරු ග්‍රහය දෙන හැම දෙයක්ම හොඳින් පතුරවලා විශාල කරලා දෙන ග්‍රහයෙක්. අතීතයේ පටන් පුරාණයේ පටන් ගුරු ග්‍රහයා ග්‍රහලොවේ ගුරුමෙන් සලකනවා. ලෝව වෙසෙන සෑම ජාතියක්ම මේ ගුරු ග්‍රහයා දෙවියෙක් විදියට සලකනවා. මන්ද ගුරුන් වහන්සේ යුක්තිය පස දෙන්න. මනුෂ්‍යාව තම කරදරවලින් බේරාගන්න එන දෙවියන් ලෙසටයි ගුරුට
පිළිගැනීම ඇති වෙන්නේ. මනුෂ්‍යාපගේ එකන්නේ ඔබේ මගේ වැඩි දියුණුවට උසස් වීමට උවමනා කරන සියලුම යහපත් දේට ගුරුම තමයි ප්‍රධාන වන්නේ, ගුරුම තමයි මූලික වන්නේ, ගුරුම තමයි බලය පවත්වන්නේ. ගුරු ග්‍රහයා ඔහුට අයිති දසාවේදී, අන්තර්දසාවේදී, විදසාවේදී මනුෂ්‍යාව ප්‍රසිද්ධියට පත් කරනවා මීන ලග්න හිමියනි. ඔබට ගුරුගෙන් දෙයක් ඉල්ලන්න අයිතිය තියෙනවා. මන්ද ගුරු ඔබගේ ලග්නාධිපතියා, ඔබ ආරක්ෂා කරන්නේ ගුරු කියන ග්‍රහයා. මනුෂ්‍ය වූ අපගේ දියුණුවට වමනා කරන අභ්‍යන්තර හා බාහිර ශරීර වර්ධනය ලබා දෙන්නේ ගුරු ග්‍රහයා විසින්. ආශ්‍රයට පිය උපදවන ගතිය, කුළුපඟ ගතිය, කොතනටත් කාටත් ගැලපෙන ලෙස සෞම්‍ය ගතියෙන් යුතුව කායකත් ගැලපෙන විදිහට ආශ්‍රය කිරීමට හැකි ශක්තිය ලබා දෙන්න ගුරු කියන ග්‍රහයා. ලෞකික දේ සම්බන්ධව පතල ඥානයක්, දුකට පත්වන අයට පිහිටවන අනුකම්පා සහගත ගතිය, දියුණුවේ මම්පෙතක් වෙන විශ්වාසවන්තකම, මධ්‍යස්ථව යුක්තියේ පිහිටන්න පුළුවන් ගතිය, සාමාන්‍ය දැනීම, කලබල නොවන, වහා උස්පහත් නොවන, නිතර හිත මතු දියුණුව බලාපොරොත්තුවෙන් තම ජීවන ගමන් රටාව සකස් කරගෙන, ගෞරවය රැකගෙන, දියුණුවේ ස්ථීර තත්ත්වය, ඍජුකම, සමාජයට හිතවත්වීම, සමාජයේ මිතුරන්ට, සමාජයට ප්‍රිය මනාප අයෙක් බවට පත්වීමට. ඒ විතරක්ද, තම ආගමේ රාජ්‍යයේ පවතින නීතිගරුක භාවය රකින අයෙක් බවට පත්වීමටද. මේ සියලු දේවල් මේ උසස් ගුණ ධර්මවලට ගුරුම අයිති වෙනවා. ඒ විතරක් නෙවෙයි, මීන ලග්න හිමියනි, නිර්මල වූ උසස් පැවිදිකමද මහානකමද ගුරුගෙන් මේ තමා ලබා දෙන්නේ. ගුරු නිතරම හොඳ නම අහන්න සූදානම් වෙන කෙනෙක්. දැන් මීන ලග්න හිමියනි, මේ අප්‍රේල් 13 වෙනිදා ඔබගේ ලග්නයට පැමිණෙන ගුරු නිසා ඔබටද හොඳ නමක් අහන්න පුළුවන් වෙනවා බව තමයි මගේ විශ්වාසය. උසස් වූ ගුරු. දැන් හිතන්නකෝ, ඔබ උපතේදී ඔබගේ ලග්නයේ ගුරු ඉන්නවා. එහෙම නැත්නම් පස්වැන්නේ ගුරු ඉන්නවා. පස්වෙනි රාශිය, දෙවෙනි රාශිය, තුන්වෙනි රාශිය, හතරවෙනි රාශිය, පස්වෙනි රාශිය. අනිත් පැත්තෙන් ගත්තොත් හත්වෙනි රාශිය, නවවෙනි රාශිය, 10, 11 කියන මොනම රාශියක ගුරු හිටියත් ඔබට ඒ උසස් වූ ගුරුගෙන් ලැබෙන දේවල් නම් උසස් ඉගෙනීම, වාසනාවන්තභාවය, ශරීර සනීපය, නිරෝගීකම, තම දෙමව්පියන්ට තම ශිල්ප ශාස්ත්‍රය ලබා දුන් ගුරුවරුන්ට සැලකීමට ඇති කරන ආසාව, තම චරිතයේ පිරිසුදුකම, ධනය, ප්‍රසිද්ධිය, තානාන්තර එපමණක් නොව ඔබට ලැබෙන පුත්‍රයන් හා ඔවුන්ගේ යහපත් බවද ගුරු නිසාම ඇති වෙනවා. දැන් මීන ලග්න හිමියනි, ඔබට ඔබගේ කේන්ද්‍රයේ මේ අප්‍රේල් මාස 13 වෙනිදා සවස 13:50ට, ඒ කියන්නේ සවස 3:50ට ඇතිවන ගුරු ග්‍රහයාගේ මීන රාශිගත වීම, ඒ මීන රාශිගත වීම තුළ ඔබ ජයග්‍රහණය පතාම සාර්ථකත්වය අත්පත් කර ගැනීම සඳහාම මහත් උද්‍යෝගයෙන් කඩිසරව ක්‍රියා කරවන්නෙක් බවට ඔබව පත් කරනවා මේ ගුරුගේ ලග්නයට පැමිණීම. ඒ තුළ ඔබේ බුද්ධිය, දැනුම, නුවණ වැඩි කරවනවා. අධ්‍යාපනික කටයුතු වල ඉහළ දියුණුවක්, සාර්ථකත්වය කරා ගෙන යාමට ඔබට හැකි වෙනවා. ක්‍රීඩා කටයුතු වලින් ඉහළටම ඔබ ඔසවා තබනවා. කලා කටයුතුද ඉහළින්ම සාර්ථක කරනවා.
උසස් උගත් බුද්ධිමත් පෙම්වතියක් පෙම්වතෙක් හමුවීමට ආශ්‍රය කිරීමට ඉඩ ලැබෙන කාලයක් බවට පත් කරනවා. දෙමව්පියන් ලෙසට තම දරුවන්ගේ උසස් ක්‍රියාකාරකම් නිසා ඔබ වඩා සතුටට පත්වන කාලයක් බවට මේ කාලය පත්වෙනවා. තම දරුවන් මෙන්ම ඔබද ඉගෙනීමට වඩා කැපවී වැඩ කර ඉහළ සාර්ථකත්වයක් ලැබීමට හැකි කරවන කාලයක් බවට පත්වෙනවා. ඔබ ජයග්‍රහණය පතාගෙනම වැඩ කරන්නෙක් වෙනවා. පරාජය වෙන්න අකමැති කෙනෙක් බවට පත්වෙනවා. දිනීම් වලට යෝග්‍ය සෙල්ලම් ක්‍රීඩා වලින් දිනන අයෙක් බවට පත්වෙනවා. ඉගෙනීමේ සමර්ථ කාමභෝගී අයෙක් බවට ඔබ පත්වෙනවා. තම ඉගෙනීමට බුද්ධිය නුවණ ක්‍රීඩා හා කලා කටයුතු වලින්ද ආගම් දර්ශනය පිළිබඳ ඥානය, ගාන්ත්‍රකරණය, සංගීතයේ නැටුම්, ආදරය, දරුවන්ගේ වාසනාව, ඔබේ ඥානීය දැනුම නුවණ අත්දැකීම් තුල ඔබට ධනය උපයන්න ලැබෙන තත්ත්ව තුල මීන ලග්න හිමියනි ඔබ කරුණාවන්ත වෙනවා, අනුකම්පා සහගත වෙනවා. මහජනයා ගුරුවරු බුද්ධිමතුන් අතරේ ඔබ වඩා ජනප්‍රිය වෙනවා, අනුකම්පා සහගත වෙනවා. මහජනයා ඉගෙනීම ක්‍රීඩා කලාව නිසාව ඔබගේ ජනප්‍රියතාවය තව තවත් වැඩි වෙනවා. ආදරය නිසාම ඔබට සියලු සතුරන් දිනා ගැනීමට හැකි කෙනෙක් බවට පත් වෙනවා. සියලු සතුරු කරදර තම නුවණින්, ඥාණයෙන්, ආදරයෙන්ම මැඩපවත්වා ගැනීමට ඔබට හැකි වෙනවා. මෙහි කරුවන්ට, මෙහි කාර්යයන්ට හා අසරණ අයට ඔබ වඩා කරුණාවන්ත වෙනවා. මෙම කාලය තුල ඔබ විවාහ වුවොත් එය වටිනා ප්‍රසිද්ධ විවාහයක් වීමට ඉඩ තියෙනවා. මහජනයා සමග කරන වැඩවලින් ඔබ ප්‍රසිද්ධියට පත් වෙනවා. ඉගෙනීමෙන් හා ඥානයෙන් කරන කටයුතු වලින් ආරක්ෂා වෙනවා. මෙම කාලය තුල ඔබගේ උප්පත්ති තත්ත්වයට වඩා කිසිය හෝ ඔබ උසස් කෙනෙක් බවට පත් වෙන්න පුළුවන්. මේ 2022 වර්ෂයේ අප්‍රේල් මාස 13 වෙනිදා සිට 2023 මැයි මාසය දක්වා පවතින මේ ගුරුගේ මීන රාශිගත වීම හේතු කොටගෙන ඔබට මානසික සිතුවිලි වලින් ඇති කරවන ජයග්‍රහී පිම්මක් තුළ නුවණින් යුතුව තම බලාපොරොත්තු ඉටු කර ගැනීමට ඔබට හැකි වෙනවා. ගුරු වෘත්තියේ රාජ්‍ය සේවයේදී සිටින ඔබට උසස් වීමට බොහෝ විට ඉඩ ප්‍රස්ථා ලැබෙන හේයින් එම උසස් තත්ත්ව ලබා ගැනීමට ඔබ තුල ඇති අවංකත්වය, පරාර්ථකාමී බව හොඳින් ඇති කරගෙන පුරුෂ වීරින් යුතුව කටයුතු කරන්න බවට පත් වෙන්න ඕනේ. මවට සැප ලබා දෙන්න ඔබට හැකියාව පවතිනවා. මවට සැප ලබා දෙනවා කියන්නේ දියෝමන් බුදුරජාන් වහන්සේට සලකනවා වගේ. ඔබට කොපමණ කුසලයක් පිනක් ඔබට ඒ තුලින් අත්පත් කරගන්න පුළුවන්ද? ඥානයෙන් ගුණයෙන් යුක්ත කෙනෙක් බවට පත් වෙනවා ඔබ. අනාගතයේ හොඳින් දකින නුවණක් පහළ කර ගැනීමට ඔබට හැකි වෙනවා. ඔබගේ හිත උසස් මට්ටමින් පවත්වාගෙන යාමට ඔබට හැකි වෙනවා. රටේ උසස් අය ආශ්‍රය කරන්නේ බවට පත් වෙනවා. තම ගෞරවය ආරක්ෂා කරගන්නේ බවට පත් වෙනවා. කලින් ණය සම්බන්ධයක් ඇති කෙනෙකු සමග හෝ උසස් ගුණයක් සලකාගෙන හෝ යහපත් විවාහයක් කර ගැනීමට ඉඩ ලැබෙනවා. ගෘහ ජීවිතයේ දුක සැප එකසේ විඳින්නේ බවට පත් වෙනවා. තමාගේ හිත උසස් කර මානසික ධර්මය අවබෝධ කරගත හැකි කෙනෙක් බවට ඔබට පත් වෙන්න පුළුවන් අනිවාර්යෙන්ම. දැන් මේ ගුරුගේ මීන රාශිගත වීම නිසා මං ඔබට විශේෂයෙන් විවාහය ගැන අවස්ථා තුනක් මතක් කරනවා. පළවෙනි එක තමයි ඔබ අනුකම්පා කරලා තව කෙනෙක් එක්ක විවාහයට පත් වෙනවා. තව තැනකදී කියවෙනවා ඔබට වටිනා ප්‍රසිද්ධ විවාහයක් ඇති වෙන්න තියෙනවා. තවත් තැනකදී කියනවා ඥාති සම්බන්ධයක් මුල් කොටගෙන හෝ උසස් ගුණයන් මුල් කොටගෙන හෝ ඔබ විවාහයට පත් වෙන්න පුළුවන් කියලා. සැලකිල්ලට පත් වෙන්න. අධික අනුකම්පාව හේතු වෙන්නේ මොකටද?
අනේ පව් කියලා කසාදයක් බඳින්න. අවංකත්වය තුළ පරාර්ථකාමී තුළ ඔබ බලාපොරොත්තු වෙන්නේ මොකද්ද? උසස් ගුණයන් හෝ ඥාති සම්බන්ධතාවයක් තුළ ඇති වුණු මිත්‍රත්වයක් මුල් කොටගෙන විවාහයක් සිද්ධ වෙන්න. තුන්වෙනි එක වටිනා විවාහයක්. වටිනා විවාහය කැඩෙන්න බෑනේ. එහෙනම් හොඳ සල්ලි භාගයේ තියෙන උගත් බුද්ධිමත් තරුණියක් හෝ තරුණියක් විවාහ වීමට තියෙන හැකියාව. අවස්ථාව. ඔබ තමයි මීන ලග්න හිමියනේ දන්නේ මේ අවස්ථාව ඔබට ළඟට ළඟා කරගන්න විදිය. මේ අවස්ථාව තුනම ඔබ දැනගත්තොත් ඔබට වඩා උචිත අවස්ථාව තෝරා ගැනීමට ඔබට ඉඩ කඩ ලැබෙනවා. දැන් හොඳින් කල්පනා කරන්න. මොකද්ද? ඔබට මේ ගුරුගේ මීන රාශි ගත වීම තුල ඔබට සෑම ජයග්‍රහණයක්ම මීන ලග්න හිමිනි ලැබෙන්නේ ඔබගේ නුවණ හොඳින් භාවිතා කළොත් පමණයි. ඔබ බුද්ධිමත්ව වැඩ කටයුතු කළොත් පමණයි. ඔබ අන් අය සමග ලෙන්ගතුව වැඩ කටයුතු කළොත් පමණයි. ඔබලා දැනුම අත්දැකීම් තුල ක්‍රියාත්මක වුණොත් පමණයි. ඒ තුල ක්‍රියාත්මක වුණොත් ඔබට මොනවද ලැබෙන්නේ? ධනය, ගෞරවය, තත්ව, ගේදුර ඉඩකඩම් වල දියුණුව, රාජ්‍යංශේ උපකාර, රාජ්‍යංශේ රැකියා. දැන් ඔබ මේ ගුරු මීන රාශිගත වීමේදී ඔබ ඒ දේ බලාපොරොත්තු වෙන්නේ කොහොමද? මගේ දියුණුව තමාගේ නුවණ මුල් කොටගෙන බුද්ධිමත්ව සිතමින් තමයි තමාගේ ළඟ කරා යන්න ඕනේ. පින්වත් දරුවෝ පවුලට එකතු වෙන්න තියෙනවා. මෙතනදී පින්වත් දරුවෝ කියන්නේ පුත්තු. හැබැයි පුත්තු පවුලකට එකතු කරගන්න ලේසි නෑ කර්මයට අනුව. ඔබ බොහෝ පින් නැත්තියක් බවට පත් වෙන්න ඕන. පියා බොහෝ පින් නැත්තෙක් බවට පත් වෙන්න ඕන. මන්ද මේ අවස්ථාවේදී ඔබ පිරිමි උපතක් ලැබුවොත් ඒ පිරිමි දරුවා මහා පිනැත්තියෙක් වාසනාවන්තයෙක් වෙන නිසා ඔහු ඉපදෙන්න ඔබගේ ගර්භාෂයට පැමිණෙන අවස්ථාවේ සිටම ඔබගේ පවුලේ දියුණුව ඇති වෙනවා. තාත්තා රැකියාවෙන් උසස් තත්ත්වයට පත් වෙනවා. ගෙදර දොර ඉඩකඩම් දේපොළ වල දියුණුව ඇති වෙනවා. ඇයි? පින්වත් දරුවෙක් ඉපදෙද්දී දරුවට සැප විඳින්න අවකාශය ලබා දෙන්න බෑ. ඒ නිසා කාටද දියුණුව ලබා දෙන්නේ? මේ දරුවගේ පියාට, මවට. හැබැයි මේ දේ ඔබ ලබා ගන්න නම් ඔබ පින් ඇත්තෙක් බවට පත් වෙන්න ඕන. ඇයි මම මෙහෙම කියන්නේ? මේ එන්නේ ග්‍රහලොවේ ගුරු දෙවියෝ. දෙවියෝ කැමති පංචශීලයේ ආරක්ෂා කරන ආගම දහම තුල යන අයට. එහෙනම් පළමුව ඔබට ගෞරව කරනවා මෙන්ම ඔබ අන් අයටද නිසි ලෙස ගෞරව කළ යුතුයි. කවදාවත් බොරුවක් කියන්න එපා, කේලමක් කියන්න එපා, හිස් වචනයක් කියන්න එපා, පරුස වචනයක් කියන්න එපා. මන්ද බුදුරජාන් වහන්සේ චේතිය ජාතකයේදී කියනවා බොරු කීම, කේලම් කීම පිරිමි උපත් නැති කරලා ගැහැණු දරුවන්ගේ උපත් වැඩි කරන පිහිටීමක් කියලා. ඉෂ්ට දේවතුන් වහන්සේ තමාව අත්හැරලා යන පිහිටීමක් කියලා. දෙවියන්ගේ ආශිර්වාදය නැති වෙන පිහිටීමක්. ඔබ උත්සාහවන්තයෙක් වෙනවා වගේම ඔබ උත්සාහවන්ත අනිත් අයටද උපකාරී වන්න. තමගේ බාල සහෝදර සහෝදරයන් රැකබලා ගන්න. නිසි මාර්ගය පෙන්වා දෙන්න. අසල්වැසියන් සමග සමගිව ඉන්න. මවට බුදුන්ට මෙන් සලකන්න. මව් පාර්ශ්වයේ ඥාතින්ව රැකබලා ගන්න. ඔබගේ අවංකත්වය විඳින්න දෙන්න එපා. නිතරම පරාර්ථකාමී සිතුවිලි වලින් ඔබගේ සිත පුරව ගන්න. බුද්ධිමත් වැඩ කටයුතු කරන්න. බුද්ධිමත් බව කියන්නේ ඔබගේ තීරණ තුළ ඔබට හානියක් වෙන්නෙත් නැහැ, අන් අයට හානියක් වෙන්නෙත් නැහැ. නිතරම තම දැනුම වැඩි කරගන්න, තමාගේ දැනුම අනිත් අය සමග බෙදා හදා ගන්න. වචනකින්වත් කිසි කෙනෙක් පීඩා නොකරන්න.
දැනෙන්න ආදරය කරන්න. ප්‍රායෝගිකව ආදරය කරන්න. විරුද්ධ මත ඉවසන්න. අසරණ අයට උපකාරී කරන්න. අන් අය සමග සමගි සම්පන්නව වැඩ කටයුතු කරන්න පුළුවන් හැකියාව දියුණුවට පත් කරගන්න. වැරදි කාමසේවනයෙන් අයින් වෙන්න. මිත්‍යා දෘෂ්ටික මාර්ගවලින් අයින් වෙන්න. නොදන්නා දේ දන්නවා වගේ කතා කරන්න එපා. ඇත්ත දේ බොරු වගේ ප්‍රකාශ කරන්න එපා. බොරු දේ ඇත්ත වගේ ප්‍රකාශ කරන්න එපා. ඒ කියන්නේ මෝහයෙන් අයින් වෙන්න. පංචශීලය ආරක්ෂා කරගෙන තම ආගම දහම තුල ක්‍රියාකාරී වන්න. වෘත්තිය තුල අවංකව තම රැකියා කරන ස්ථානයට අවංක ලෙස වැඩ කටයුතු කරන්න. වනිචාවෙන් තොර ඇත්තෙක් බවට පත්වන්න. නිසි තැන නිසි වෙලාවට තම වගකීම් නායකත්වයගෙන ඒ වෘත්තීය මට්ටමේ දියුණුවක් ඇති කරගන්න ඔබ ශක්තිමත් වෙන්න. තව කිසි කෙනෙක් පාගන්න එපා. සමාජයට මිතුරන්ට වැඩිමහල් සහෝදර සහෝදරයන්ට කල්යාණ මිතුරෙක් වන්න මිතුරියක් වන්න. සංසාර දුකෙන් මිදෙන්න පුළුවන් මාර්ගය ඔබ දන්නා මාර්ගය බෞද්ධයෙක් විදියට අන් අයට කියලා දෙන්න, පෙන්වා දෙන්න. අසලන ලෙඩ රෝගීන්ව ඔබට හැකි පරිදි ඔවුන්ව බලා ගන්න. මෙවැනි ගතිගුණ ඔබ තුල අම්මා තාත්තා තුල ඇති වුණොත් ඒ පවුලට මේ විශේෂ වූ කාලය තුල පින්වත් දරුවෙක්මයි ලැබෙන්නේ. මේ දරුවා තම පවුලට, තම ගමට, තම රටට, ලෝකෙට වැඩදායි අයෙක් බවට පත් වෙනවාමයි. විශේෂයෙන් මම ඔබට කියනවා, මම දෛවඥයෙක් විදිහට මම හිතනවා 2023 මේ මාසෙන් පසු මේ කොවිඩ් කියන වසංගතය මේ ලෝකෙන් අතුරුදහන් වෙනවා කියලා. ඒ අතුරුදහන් වෙන්න අපිට පින තියෙන්න ඕනේ. මේ වර්තමානයේ ජීවත් වෙන අපිට පින නැති නිසා තමයි, දුක් විඳින්න තියෙන නිසා තමයි කොවිඩ් වගේ වසංගතයක් මේ මුළු ලෝකෙම වෙලා ගත්තේ. අපි ඒකෙන් බැටකන්නේ. එහෙනම් ඒ මිදෙන්න නම් එක්කෝ වර්තමානයේ ඉන්න අපි පින් කරන්න ඕනේ. කුසල් කරන්න ඕනේ. අකුසල් වලින් බැහැර වෙන්න ඕනේ. හැබැයි එහෙම දෙයක් වර්තමානයේ පේන්නේ නැහැ. එහෙනම් මීනලක් නෙමෙයිනේ. පින්වන්තයෝ උපදින්න ඕනේ. මේ මීන රාශිගත වීම පින්වන්තයෝ කුමන ලග්නයක වුණත් මේෂ වෘෂභ මිථුන කටක සිංහ කන්‍යා තුලා වෘශ්චික ධනු මකර කුමන ලග්නයක වුණත් වැඩදායි දරුවන්මයි බිහි වෙන්න තියෙන්නේ මේ වර්ෂය පුරාවටම. පින්වන්තයෝ බිහි වෙද්දී මේ ලෝකයේ තියෙන දරුණුකම්, ලෙඩ රෝග, විවශන මේ සියල්ලම ටිකින් ටික නැති වෙන්න ඕනේ. මොකද ඒ එන දරුවන්ට සැප ලබන්න මේ ලෝකයේ අවකාශය සැලසෙන්න ඕනේ. මීනලක් නැහිමියනි. එවැනි අවස්ථාවක් තමයි ඔබටත් මේ වර්ෂික කාලයක් පුරා ඔබට ලැබෙන්නේ. ඒ නිසයි මම ඔබට කිව්වේ, ඔබගේ නුවණ මුල් කොටගෙනමයි ඔබ දියුණුවටපත් වෙන්නේ. ඔබලත් දැනුම හොඳින් භාවිතා කළොත්මයි ඔබ දියුණුවටපත් වෙන්නේ. නිතරම ජයග්‍රහයි ගතියකින් ඔබ ක්‍රියාකාරී වෙන්න ඕනේ. ඒ තමයි ඔබගේ ජීවිතේ විශාල දියුණුවක් කරා ඔබ ගෙනියන්න තියෙන එකම දේ. මම එහෙම කියන්නේ මේ ගුරු කියන ග්‍රහයා ජ්‍යොතිෂ විද්‍යාව තුළ ඔබට ධනය ලබා දෙන්න, ඔබව ධනවත් කරන්න මූලික වන්නේද ගුරුමයි. පුත්‍ර කාරක වන්නේද ගුරුමයි. මම ඒකයි කිව්වේ, ඔබගේ ලග්නයට පැමිණෙනවා, ඔබගේ මොළයට පැමිණෙන්නේ ගුරු ග්‍රහයා. එහෙනම් දෙන්න හොද සිතුවිලි. ගුරු ග්‍රහයා ලග්නය කියන ගෙදරට ඇවිල්ලා ඒ ගෙදර කාමර 12ක් තියෙනවා. ඉන්නේ 5 වෙනි කාමරේ. Tamanට උච්ච සැප ලබා දෙන කාමරය 5 වෙනි කාමරය. 5 වෙනි කාමරය කියන්නේ මොකද්ද? මීන ලග්නයට කටක නවාංශකය. එහෙනම් ඔබගේ බුද්ධිය තුලින් තමයි,
ඔබගේ නුවණ තුලින් තමයි ඔබ සියල්ල ජයග්‍රහණය කරන්නේ. පස්වෙනි රාශිය දරුවන් ගැන නියෝජනය තියෙනවා. එහෙනම් තම පවුලට පින්වත් දරුවෝ උපදින්න තියෙන කාලයක්. ඒකයි මම ඔබට කිව්වේ. පංචශීලය ආරක්ෂා කරගෙන මං කරුණු 12ක් ඔබට කිව්වා. ඒ කරුණු 12ත් ඔබ ආරක්ෂා කරගත්තොත් ඔබට ඇතිවන දියුණුව මේ පින්වත් දරුවන් ඔබගේ පවුලට එකතු වීම නිසා දැනට ජීවත් වෙන දරුවන්ගේ කාලයන් හොද වීම නිසා ඔබගේ පවුලට ඇතිවන දියුණුව කිසි කෙනෙකුට වළක්වන්න බෑ. මීන ලග්න හිමියනි. දැන් මම මේ කියන්නේ මම මෙච්චරලා කිව්වේ ඔබගේ ජීවිතයේ මිනිසෙක් විදියට ඔබගේ කැපකිරීම ඔබගේ හැසිරීම රටාව තුළ ඔබ ක්‍රියාත්මක වෙමින් මේ ගුරු මීන රාශිගත වීම ඔබ ජයග්‍රහණය කරන හැටි. දැන් මම කියන්නේ කර්මය කියලා දෙයක් තියෙනවනේ. මේ කර්මය තුළ නිතරම මීන ලග්න හිමියාව උසින්ම තියෙනවා. ඉහළම තැන තියෙනවා. ඔබ මීට පෙර කර්මයට අනුව මීන ලග්න හිමියන්ගේ කතාව මං කියපු කතාව ඔබ ඇහුවනම් ඔබ ඒ පිළිගන්නවා. ඒ විතරක් නෙමෙයි. උපන් රටේ උසස් ගෞරවයක් සහිත ජීවත් වන්නෙක් බවට පත් කරනවා. ඉඩකඩම් දීපල යාන වාහන වැදගත් අම්මලා තාත්තලා සහිතව උපදින දරුවෝ ඉපදෙන්නේ මීන ලග්නයෙන්. ඒ නිසා කර්මයට අනුව කර්මය තීරණය වෙන්නේ කොහොමද මීන ලග්නෙ හිමිනේ? ඔබගේ පෙර ආත්මවල කුසලයේ අකුසලයේ තුල පව් පින් අනුව. ඔබ හොඳ කුසල් කරලා ආපු කෙනෙක් නම් මේ ගුරු මාරුව තුල ඔබට විශාල ජයග්‍රහණ හම්බ වෙනවා. ඔබ මධ්‍යස්ථව කුසල් පින් කරලා ආපු කෙනෙක් නම් මධ්‍යස්ථ ප්‍රතිඵල ලැබෙන්නේ. ඔබ අඩුවෙන් පින් කුසල් කරලා ඇවිල්ලා තිනොනම් හැබැයි ඔබට හම්බෙන්නේ අඩුවෙන්. මන්ද ඔබ කරපු තරමටනේ හම්බෙන්නේ. කර්මය අපිට උගන්වන්නේ එහෙමනේ. ඒ නිසා ඔබට ඔබගේ අවංකත්වයේ පරාර්ථකාමී බව පුරුෂ වීරිය මුල් කොටගෙන ඉපදුණු රටේ යහපත් ගෞරවයකට පත්වීමට ඔබට වාසනාව තියෙනවා. ගේතුර ඉඩකඩම් දීපල යාන වාහන වල දියුණුව ඇති වෙනවා. අලුත් ගෙයක් හදන්න ඔබ සිතාගත්තු තේ ගේ හදලා ඉවර කරගන්න පුළුවන්. ඔබගේ වත්තේ තියෙන වගාවෙන් ඵල වැඩි වෙනවා. දෙවන්න ඔබ ගන්නා උත්සාහයන් වඩා සාර්ථක කරනවා. විශේෂයෙන් කෙටි කාලින උත්සාහයන්. තව පැත්තකින් කිව්වොත් ඔබගේ කාර්මික හැකියාවන්, තාක්ෂණික හැකියාවන්, පරිගණක හැකියාවන්, ඔබගේ ප්‍රවාහන පිළිබඳව ඔබට තියෙන දක්ෂතා, ගබඩාකරණය, ජනසන්නිවේදනය, ප්‍රචාරණය, මුද්‍රණය, තැපැල් විදුලිය කියන මොන අංශවලින් හෝ ලිවීම් කියවීම කියන අංශවලිනුත් ඔබට දියුණුව ඇති වෙනවා. මේ කර්මයට අනුව. අනිත් පැත්තෙන් ඔබට කර්මය අනුව ඔබ හිතන්නේ නැති විදියට ඔබගේ ඉගෙනීමේ වැඩ කටයුතු වලට හැම කෙනෙක්ම උදව් උපකාර කරනවා. ඥානීය බුද්ධිය වර්ධනය කරගන්න. ඒ නිසා ඔබ ඉගෙනීමෙන් උසස් බවට පත් වෙනවා. කර්මයට අනුව බලවත් කෙනෙකු හා ස්ථීර ආදරයක් නිසාම විවාහයට පත්වීමට ඉඩ කඩ තියෙනවා. ඔන්න හතරවෙනි වතාවට මම මේ කියන්නේ. මම මේ දැන් කියන්නේ කර්මයට අනුව සිද්ධ වෙන දෙයක්. ඉස්සෙල්ලා මම කිව්වේ ඔබගේ උත්සාහය කැපකිරීම ඔබගේ මේ ආත්මය තුළ තියෙන හැසිරීම් රටාව තුළ ඔබ ඇති කරගන්නා විවාහ ගැන. මම මේ කියන්නේ කර්මයට අනුව. මොකක්ද කර්මයට අනුව සිදුවන්නේ? තමාගේ පෞල් තත්ත්වයට වැඩිය බලවත් කෙනෙකු හා ස්ථිර ආදරයක් ඇති වෙනවා. ඒ ආදරය තුල විවාහයට පත්වෙන්න හැකියාව ලැබෙනවා. හැබැයි මේ දේ ඔබ ලබන නම් පෙර ආත්මවල දුප්පත් ළමයිට බොහෝ තමන්ගේ ධනය වියදම් කර හෝ ඔබගේ ඥානය නුවණ කැප කර ඔවුන්ට උගන්වලා තියෙන්න ඕනි. ඉගෙනීමට උදව් උපකාර කර පුද්ගලෙක් වෙන පෙර ආත්මවල මේ ආත්මෙදිත් අන්‍යගේ ඉගෙනීමට උදව් උපකාර කරන කෙනෙක් බවට පත් වෙන්න ඕන. අන්න එවැනි කෙනෙකුට විතරයි මම මේ කියන chance එක මේ කියන අවස්ථාව ලැබෙන්නේ. බලවත් කෙනෙකු සමග ස්ථීර ආදරයක් මුල් කොටගෙන විවාහයටපත් වෙන්න. ඒ විතරක් නෙමෙයි ඔබගේ නුවණ අසහායයි. රාජ්‍ය තන්ත්‍ර වලින් අනුන් නොදන්නා වැඩවලින් ආදායම් ලබන්න ඔබට පුළුවන් වෙනවා. යුක්තිය විසඳීමේ අපරාධ පරීක්ෂණයේ තියෙන නුවණක් ඔබට පහළ වෙනවා. නිතර ආදරය තුල, අධ්‍යාපනය තුල,
ක්‍රීඩාව තුළ කලාව තුළ ඉතාමත් ප්‍රීතිමත් භාවයෙන් ඔබ හැසිරෙන අයෙක් බවට පත්වෙනවා. ඔබ නීතිකරුක අයෙක් බවට පත්වෙනවා. හැබැයි මම ඔබට මේ කර්මය තවත් දියුණු කරගෙන ඔබගේ ගේදොර ඉඩකඩම් දේපලවල දියුණුව ලබන්නත් ඔබගේ උත්සාහය තුළ දියුණුව ලබන්නත් ඔබගේ අධ්‍යාපනයේ නොසිතන දියුණුවක් ලබන්නටත් ඔබ බෞද්ධයෙක් විදිහට ඔබට උපකාර කළ හැකි දෙයක් ගැනයි මම මේ කියන්න යන්නේ. බුදු ගුණ අර්ථයත් එක්ක සිහි කරන්නේ බවට පත්වන්න. මේ නිසාම ඔබගේ මනසට අතීතය තුළ ඇතිවුණු ශෝකජනක සිතුවිලි ඔබගේ මතකයට ඇවිල්ලා ඔබට පෞසිද්ධ කරන සිතුවිලි ඔබ තුළ නිර්මාණය කරන්න උත්සාහ කළොත් ඔබ මේ බුදුගුණ සිහි කිරීම හේතු කොටගෙනම කිසිම මාර පාර්ශ්වික සිතුවිල්ලකට ඔබගේ මනසට ඔබගේ මනස ගොදුරු කරන්න ලැබෙන්නේ නැහැ. මේ කතාව වදාළේ බුදුරජාණන් වහන්සේ විසාකා උපාසිකාවට. ඔබගේ මනස අකර්මණ්‍ය වන විට මාර පාර්ශ්වික සිතුවිලි ඇවිල්ලා ඔබ මනසෙන් කඩා වැටෙන විට සියලු දේ එපා වෙන විට ඔබ බුදුගුණාර්ථයත් එක්ක සිහි කරන විසාකාවෙනි. ඔබ හරියට දුර්වර්ණ වෙච්ච කුණු වෙච්ච හිසක් සහිත කෙස් සහිත හිසක් සබන් ගාලා හොඳට පිරිසුදු කළා සෝදරලා සෝදවත් කරනවා වගේ ඔබගේ මනසද සෝදවත් වෙනවා කියලා. මීන ලග්න හිමියනි ගුරු පැමිණෙන්නේ ඔබගේ ලග්නයට. අපි මනස පිරිසුදු කරගමු. මේ කර්මයට අනුව මේ කියන ප්‍රතිඵලත් ලබන්න ඔබට අවස්ථාව උදා කරගමු. කර්මය තුලින් අපට ලැබෙන දේවල් નિરાයාසයෙන් මෙන් ලැබෙනවා. හැබැයි ඒ දේ ලැබන්න අපට කර්මය තුල පින තියෙන්න ඕනි. ඒ නිසා බුදුගුණ මේ වර්ෂයේ පුරාවටම අටුමතරේ දිනකට දෙවරක්වත් මෙසේ ඔබ මෙනෙහි කරන්න ඕනමයි. ඒ භාග්‍යවත් අරහත් ගෞතම සම්මා සම්බුදු බුදුරජාන් වහන්සේ රාගය මෝහය දෙවේසයේ සහ මුලින්ම දුරු කළ බැවින්ද සියලු කෙලෙස් සතුරන් පරාජය කළ බැවින්ද සියලු ආශ්‍රයන් නැති කළ බැවින්ද සංසාර චක්‍රයේ අරුට වන තණ්හාව සදාටම සිදුළු බැවින්ද සියලු ලෝවැසියන්ගේ ආමිෂ පූජා ප්‍රතිපත්ති පූජා පිළිගැනීමට සුදුසුෙක් වූ හේින්ද රහසින්වත් පවු නොකරන හින්ද ඒ භාග්‍යවත් රහත් ගෞතම සම්මා සම්බුදු බුදුරජාණන් වහන්සේ අරහන් වනසේක අරහන් බුදු ගුණයට මාගේ নমස්කාරය වේවා මාගේ ජීවිතයද කැප කරමි පූජා වේවා. ඒ භාග්‍යවත් රහත් ගෞතම සම්මා සම්බුදු බුදුරජාණන් වහන්සේ කිසිවෙකුගේ ගුරු උපදේශකත්වයක් නොපතාම තමන් වහන්සේගේ නුවණින් ඉපදීම දුකක් ලෙසින්ද ජරාවට පත්වීම දුකක් ලෙසින්ද ලෙඩ රෝග වැළඳීම දුකක් ලෙසින්ද ප්‍රිය පුද්ගලයන්ගෙන් ප්‍රිය වස්තුන්ගෙන් වෙන්වීම දුකක් ලෙසින්ද අප්‍රිය පුද්ගලයන් හා අප්‍රිය වස්තුන් හා එක්වීම දුකක් ලෙසින්ද ඒ වගේම ශෝකයට පත්වීම දුකක් ලෙසින්ද හඬා වැටීම දුකක් ලෙසින්ද මරණයට පත්වීම දුකක් ලෙසින්ද තමන් කැමති දෙය ඉටු නොවීම දුකක් ලෙසින්ද දුක්ඛ ආර්ය සත්‍ය අවබෝධ කරගත්තා. පුනර්භවය ඇති කරන ආස්වාදෙන් ඇලෙන ඒ තන් වහා සතුටින් පිළිගන්නා වූ යම් තණ්හාවක් ඇද්ද ඒ තණ්හාව භව තණ්හාව විභව තණ්හාව කාම තණ්හාව ලෙස දුක්ඛ සමුදය ආර්ය සත්‍ය වශයෙන් අවබෝධ කරගත්සේක. මේ භව තණ්හාව විභව තණ්හාව කාම තණ්හාව ශේෂයක් නොමැතුව ඉතිරියක් නොමැතුව නොයල්මෙන් නිරුද්ධ කිරීමට දුරු කිරීමට නැති කිරීමට සියලු ආලයන් රහිත කරවීමට දුක්ඛ නිරෝධාර්ය සත්‍ය අවබෝධ කරගත්සේක. දුක්ඛ නැති කිරීම පිණිසම පවතිනා වූ ප්‍රතිපදාව නැමැති ආර්ය සත්‍ය අවබෝධ කර ගැනීම. දුක්ඛ නිරෝධගාමිනී ප්‍රතිපදා ආර්ය සත්‍ය අවබෝධ කර ගැනීම. මෙසේ දුක්ඛාර්ය සත්‍ය පිළිබඳ අවබෝධාත්මක ඥානයක්, දුක්ඛ සමුදය පිළිබඳ අවබෝධාත්මක ඥානයක්, දුක්ඛ නිරෝධාර්ය සත්‍ය පිළිබඳ අවබෝධාත්මක ඥානයක්, දුක්ඛ නිරෝධගාමිනී ප්‍රතිපදාය පිළිබඳ අවබෝධාත්මක ඥානයක් තිබීමෙන් සියලු කෙලෙස් දුරු කරලා ඒ භාග්‍යවත් රහත් ගෞතම සම්මා සම්බුදු බුදුරජාණන් වහන්සේ සම්මා සම්බුද්ධත්වයට පත් වුණසේක. ඒ සම්මා සම්බුද්ධ බුදු ගුණයට මාගේ নমස්කාරය වේවා මාගේ ජීවිතය කැප කරමි පූජා වේවා. ඒ භාග්‍යවත් රහත් ගෞතම සම්මා සම්බුදු බුදුරජාණන් වහන්සේ විශිෂ්ට ඥානයෙන් පූර්ණ වූසේක. අසීමිත ප්‍රඥාවෙන් පූර්ණ වූසේක. අසීමිත ප්‍රඥාව කියලා කියන්නේ
හොඳ නරක වෙන් කරලා හඳුනා ගැනීමේ නුවණ තිබ්බා. නරක අතහැරලා හොඳත් එක්ක නිරතුරුව ගමන් කළා. කුසලයේ අකුසලයේ වෙන් කරලා හඳුනා ගැනීමේ නුවණ තිබ්බා. අකුසලයේ අතහැරලා කුසලයේ සමග නිරතුරුව ගමන් කළා. විශිෂ්ට ඥානය කියන්නේ බුදුරජාන් වහන්සේගේ බුද්ධ ඥාන 10 විසරද ඥාන මුල් කොටගෙන දේශනා කරන ලද 84000ක ධර්මස්කන්ධය සතර දුකින් මිදීම පිණිස අවබෝධ කරගත් ආර්ය අෂ්ටාංගික මාර්ගික ප්‍රතිපදාව. මෙලෙස සීල අවිද්‍යාවන් දුරු කළා, විද්‍යාව පූර්ණ කළා. තමන් වහන්සේගේ අවබෝධය තුළ හැසිරීමේ රටාව සකස් කරගත්තා. සීලය, සමාධිය, ප්‍රඥාව යන ත්‍රිවිද්‍යාවෙන්ද අෂ්ට විද්‍යාවෙන්ද 15 තරණ ධර්මයන්ගෙන්ද පූර්ණ වූ බැවින් ඒ භාග්‍යවත් රහත් ගෞතම සම්මා සම්බුදු බුදුරජාන් වහන්සේ විජ්ජාචරණ සම්පන්න වනසේක. විජ්ජාචරණ සම්පන්න බුදු ගුණයට මාගේ নমස්කාරය වේවා. මාගේ ජීවිතයද කැප කරමි, පූජා කරමි, පූජා වේවා. ඒ භාග්‍යවත් රහත් ගෞතම සම්මා සම්බුදු බුදුරජාන් වහන්සේ දෙතිස් පුරුෂ ලක්ෂණයෙන් යුක්ත වූද, ෂඩ් වර්ණයෙන් බබලන්නා වූද, රන්වන් පැහැ ඇති සෝභමාන සුන්දර රූපකාය සම්පත්තියක් තිබූ හේින්ද, සුන්දර සොඳුරු ලෙසින් සතර ඉරියව් පවත්වාගෙන ගිය බැවින්ද, සුන්දර සොඳුරු සෝභමාන ගමන් විලාසයක් තිබූ බැවින්ද, අප බුදුරජාන් වහන්සේ ගමනේ වඩිනා විට පොළොවේ උස්තැන් පහත් වී පහත්යන් උස් වී සම්මා සම්බුද්ධ සිරිපතුල පතිත කරන ස්ථානයේ මනා පිරිසුදු වී සමතලා වී ගමනේ පහසුව සැලසෙනවා. මේ තමයි බුදුරජාන් වහන්සේට සුභා ධර්මයේ ලැබෙන දායාදය. සෑම බුදුවරයෙකුටම සුභා ධර්මයන්ගෙන් ලැබෙන පහසුව දෙවිවරු බලාගෙන ඉන්නවා, වඩිනා බුදුරජාන් වහන්සේ බලාගෙන নমස්කාර කරනවා. බුදුරජාන් වහන්සේ වඩිනා ගමන් මග දෙපස තියෙන සියලු ගස්වැල් වල මල් පිපිලා පරිසරයම ලස්සන කරනවා, චමත්කාර කරනවා. බුදුරජාන් වහන්සේ වදාළ වචන සෝභමාන වුණා, සුන්දර වුණා. වදාළ වචන මෛත්‍රී සහගත වුණා, මුදිතාවෙන් යුක්ත වුණා, කරුණාවෙන් යුක්ත වුණා, උපේක්ඛාවෙන් යුක්ත වුණා. අර්ථවත් දෙයක් වදාලේ, පෙර සිදු දෙයක් වදාලේ, සත්‍ය දෙයක් වදාලේ, ලෝක සත්‍යයේ පින පූර්ණ කරනු පිණිස අවස්ථානුකූලව තමන් වහන්සේගේ වචනය වදාලා. සසර දුකින් ලෝක සත්‍යය මුදවා ගැනීම පිණිස තමන් වහන්සේගේ විශිෂ්ට ඥාණයෙන් අවබෝධ කරගත් ආර්ය අෂ්ටාංගික මාර්ගික ප්‍රතිපදාව තුළ ගමන් කරමින් මාර්ගඵල ප්‍රගුණ කරමින් නූපන් ධර්මයේ උපදවා ගනිමින් සුන්දර සොඳුරු ලෙසින් නිර්වාණය අවබෝධ කරගත්තේ ඒ භාග්‍යවතුන් රහත් ගෞතම සම්මා සම්බුදු බුදුරජාන් වහන්සේ සුගත වනසේක. සුගත නැමැති බුදු ගුණයට මාගේ নমස්කාරය වේවා. මාගේ ජීවිතයද කැප කරමි, පූජා කරමි, පූජා වේවා. ඒ භාග්‍යවත් රහත් ගෞතම සම්මා සම්බුදු බුදුරජාණන් වහන්සේ සම්මා සම්බුද්ධත්වයට පත්වන මොහොතේ මේ ලෝකය, රූප ලෝකය, අරූප ලෝකය, කාම ලෝකය යන ලෝක ත්‍රිත්වකින් තෝ සෑදී තිබෙන බව අවබෝධ කරගත් හේින්ද එහා සමාන අවබෝධයක් තිබූ තවත් අයෙක් මේ සක්වලවත් කෝටියක් ලක්ෂ සක්වලවත් නොසිටින බවද අවබෝධ කරගත්තා. තමන් වහන්සේ උපත ලැබූ මේ සක්වල හිරුසඳු පායන පරාසය තුළ සතර අපායකින්, මනුෂ්‍ය ලෝකකින්, දිව්‍ය ලෝක 6කින්, රූපී බ්‍රහ්ම ලෝක 16කින්, අරූපී බ්‍රහ්ම ලෝක 4කින් යුත් තල 30කින් යුත් නිර්මාණය වෙච්ච සක්වල බව අවබෝධ කරගත්තා. දස දහසක් බුද්ධ පහස ලැබූ ඒ දස දහසක් සක්වලයන් හිද සක්වලයන් තල 30කින් යුතුව නිර්මාණය වී තිබෙන බව අවබෝධ කරගත්තා. බුද්ධ ආඥාව පැතිරී ගිය අවිච්ඡී සිට භවග්‍රය දක්වා කෝටියක් ලක්ෂ සක්වලයන් හිද සක්වලයන් තල 30කින් යුත්ව නිර්මාණය වූ තිබව අවබෝධ කරගත්තා. සීල සත්ත්ව ලෝකයන්, සංස්කාර ලෝකයන්, අවකාශ ලෝකයන් මනා ලෙස අවබෝධ කරගත්තා. සත්වයාගේ සංසාරගත ජීවන රටාව, චක්‍ර රටාව, එනම් ඉපදීම, ජීවත් වීම, මරණය, නැවත ඉපදීම මනා ලෙස අවබෝධ කරගත්තා. ස්කන්ධ ධාතු ආයතන වශයෙන් ලෝකයේ යම්කිසි බැඳ ගැනීමක් ඇද්ද? චේතනාත්මක අඩිටන් කිරීමක් ඇද්ද? කෙලෙස් ශරීර අභ්‍යන්තරයේ ඇද්ද? ඒවා සියල්ල හොඳින් දකිමින්, නිරුද්ධ කරමින්, ඒ මත නොඇලෙමින් නිදහස් ලෙස ලෝකයා සමග ජීවත් වූ බැවින් ඒ භාග්‍යවතුන් රහත් ගෞතම සම්මා සම්බුදු බුදුරජාන් වහන්සේ ලෝක විදූ වනසේක. ලෝක විදූ බුදු ගුණයට මාගේ নমස්කාරය වේවා. මාගේ ජීවිතයද කැප කරමි, පූජා කරමි, පූජා වේවා. ඒ භාග්‍යවත් රහත් ගෞතම සම්මා සම්බුදු බුදුරජාන් වහන්සේ සීලය, සමාධිය, ප්‍රඥාව, විමුක්තිය, විමුක්ති ඥාන දර්ශන යන
පංච ගුණධර්ම වලින් පූර්ණ වූ බැවින්ද. ඒ හා සමාන පංච ගුණධර්මලින් පූර්ණ වූ තමන් වහන්සේ හා සමාන කෙනෙක් මේ සක්කලවත් කෝටියක් ලක්ෂ සක්කලවත් නොසිටන බව අවබෝධ කරගත්තෙන් ඒ භාග්‍යවත රහත් ගෞතම සම්මා සම්බුදු බුදුරජාන් වහන්සේ අනුත්තර නම් වූසේක. ඒ භාග්‍යවත රහත් ගෞතම සම්මා සම්බුදු බුදුරජාන් වහන්සේ තමන් වහන්සේගේ 이르දි පෙතිහාරය තුල, ආදේශන පෙතිහාරය තුල, අනුශාසනීය පෙතිහාරය තුල බඹුන් මරුන් දෙවියන් ශ්‍රමණයන් මනුෂ්‍යයන් සහිත ලෝකයා දමනය කිරීමට සමත් වූ බැවින් පුරුෂ ධම්මසාරථී වනසේක. ඒ අනුත්තර පුරුෂ ධම්මසාරථී බුදු ගුණයට මාගේ নমස්කාරය වේවා. මාගේ ජීවිතයද කැප කරමි, පූජා කරමි, පූජා වේවා. ඒ භාග්‍යවත් රහත් ගෞතම සම්මා සම්බුදු බුදුරජාන් වහන්සේ දෙව් මිනිස් ලෝකයට ධර්මයෙන් අර්ථයෙන් අනුශාසනා කරන ලද එකම ශාස්ත්‍රඥ වහන්සේ වනසේක. සියලු ලෝක සත්වයෝ පවේ වළක්වා, අකුසලයේ වළක්වා, අයහපතේ වළක්වා, අධර්මයේ වළක්වා, ගුණෙහි පිහිටවා, පිනෙහි පිහිටවා, කුසලයේ පිහිටවා, යහපතේ පිහිටවා, ධර්මයේ පිහිටවන ලද එකම ශාස්ත්‍රඥ වහන්සේ වනසේක. මේ ලෝකේ පුරාටම දුකක් තිබෙන බවත්, දුකට හේතුව තෘෂ්ණා බවත්, තෘෂ්ණාව ප්‍රහාණය කර ගැනීමට නම් චතුරාර්ය සත්‍ය අවබෝධ කරගත යුතු බවත්, චතුරාර්ය සත්‍ය අවබෝධ කර ගැනීමට තම තමන්ගේ වචනය සුචරිත කරගෙන, කය සුචරිත කරගෙන, මනසේ සිතුවිලි සුචරිත කරගෙන, සීල සමාධි ප්‍රඥා ප්‍රතිපත්වල පිහිටමින්, රාගය මොහය දෙවියසේ දුරු කරන ඍජු ආර්ය අෂ්ටාංගික මාර්ග ප්‍රතිපදාව තුළ ගමන් කරමින්, මාර්ගඵල ප්‍රගුණ කරමින්, නූපන් ධර්මය උපදවා ගනිමින්, නිර්වාණ අවබෝධත්වයේ කරා පැමිණෙන මාර්ගය ඊතා පැහැදිලිව දෙව් මිනිස් ලෝකයට අර්ථවත් ලෙස පෙන්වා දුන් බැවින් ඒ භාග්‍යවත රහත් ගෞතම සම්මා සම්බුදු බුදුරජාන් වහන්සේ දෙව් මිනිස් ලෝකයට සත්තා දේව මනුස්සාන වනසේක. සත්තා දේව මනුස්සාන බුදු ගුණයට මාගේ নমස්කාරය වේවා. මාගේ ජීවිතයද කැප කරමි, පූජා කරමි, පූජා වේවා. ඒ භාග්‍යවත රහත් ගෞතම සම්මා සම්බුදු බුදුරජාන් වහන්සේ දුක්ඛ ආර්ය සත්‍ය අවබෝධ කරගස්සේක. දුක්ඛ සමුදය ආර්ය සත්‍ය අවබෝධ කරගස්සේක. දුක්ඛ නිරෝධ ආර්ය සත්‍ය අවබෝධ කරගස්සේක. දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදා ආර්ය සත්‍ය අවබෝධ කරගස්සේක. මෙසේ තමන් වහන්සේ විසින්ම චතුරාර්ය සත්‍ය අවබෝධ කරගෙන අන් අයටද අවබෝධ කළ බැවින් ඒ භාග්‍යවත රහත් ගෞතම සම්මා සම්බුදු බුදුරජාණන් වහන්සේ බුද්ධ වනසේක. බුද්ධ නැමැති බුදු ගුණයට මාගේ নমස්කාරය වේවා. මාගේ ජීවිතයද කැප කරමි, පූජා කරමි, පූජා වේවා. ඒ භාග්‍යවත් රහත් ගෞතම සම්මා සම්බුදු බුදුරජාණන් වහන්සේ තමන් වහන්සේගේ රාගය මොහය දෙවේසේ සහ මුලින්ම නසා දමා සම්මා සම්බුද්ධත්වයට පත්වනුසේක. මේ ලෝකයේ තියෙන සියලු ආගම් නම් වශයෙන් හඳුනාගෙන නාම වර්ගයන් වශයෙන් බෙදා දැක්වීමට සමත් වනුසේක. මෛත්‍රිය, මුදිතාව, කරුණාව, උපේක්ඛාව යන සතර බ්‍රහ්ම වීරයෙන් පූර්ණ වූසේක. සාර සංකීය කල්ප ලක්ෂයක් තිස්සේ පෙරුම් පුරමින් පාරමී පුරමින් රැස් කරගත්තා වූ අප්‍රමාණ කුසල් වලින් ආලෝකමත් වුණසේක. අනන්ත වූ අරහන් බුදු ගුණය, සම්මා සම්බුද්ධ බුදු ගුණය, විචාචරණ සම්පන්න බුදු ගුණය, සුගත බුදු ගුණය, ලෝකවිදූ බුදු ගුණය, අනුත්තර පුරුෂ ධම්ම සාරථි බුදු ගුණය, සත්තා දේව මනුස්සාන බුදු ගුණය, බුද්ධ බුදු ගුණය දරා සිටීමට තරම් භාග්‍යවන්ත වූ බැවින් ඒ භාග්‍යවත රහත් ගෞතම සම්මා සම්බුදු බුදුරජාණන් වහන්සේ භගවා වනසේක. භගවා නැමැති බුදු ගුණයට මාගේ নমස්කාරය වේවා. මාගේ ජීවිතයද කැප කරමි, පූජා කරමි, පූජා වේවා. මෙලෙස බුදු ගුණ අර්ථයත් එක්ක දිනකට දෙවරක් සිහි කරන්න. මතක තියාගන්න. පංච සීලය තුලම හැසිරෙන්න. පංච සීලය තුල හැසිරෙන කෙනාට අමනුෂ්‍ය දෝෂ බලපවත්වන්නේ නැහැ. අමනුෂ්‍යෝත් ගරු කරනවා. ඒකනේ ආටානාටිය සූත්‍රයේ බුදුරජාන් වහන්සේට ගිරිකුජ පර්වතයේදී සතරම් මහා දෙවරු ලබා දෙද්දී කිව්වේ උපාසක උපාසිකාවන්, ඒ කියන්නේ අටසිල් දසසිල් රකින්න අය, භික්ෂු භික්ෂුණීනන් අටසිල් දසසිල් රකින්න අය, උපාසක උපාසිකාවන් පන්සිල් රකින්න අය, පංචශීල රකින්න අය, මේ අයට යක්ෂයන්ගෙන්, ප්‍රේතයන්ගෙන්, භූතයන්ගෙන්, ගන්ධර්වයන්ගෙන්, නාගයන්ගෙන් කරදරයක් වන විට ආටානාටි සූත්‍රයේ සජ්ජායනා කරනවා නම් චාතුරු මහ රාජික දිව්‍ය ලෝකයේ වෙනම යක්ෂ සේනාධිපති කණ්ඩායමක් ඉන්නවා. එවැනි ගුණවත් උත්තමයන්ට අවිහිර කරන මේ අය වල්ලගෙන ගිහිල්ලා චාතුරු මහ රාජික දිව්‍ය ලෝකයේ හිර කරන්න. එහෙමනම් පංචශීලයත් රකින්න. බුදු ගුණ අර්ථයත් එක්ක සිහි කරන්න. එතකොට ඔබගේ මනස සංවරයි, සුචරිතයි. මාර පාක්ෂික යක්ෂයන්ට, මාරයින්ට,
ඔබ ග්‍රහණය කරගන්න බෑ. මේ කනකැස් බෑවා අහස දකිනවගේ වැඩක්. බුදුරජාන් වහන්සේ වදාරනවනේ හාන්නෙන හරක් දෙන්නෙකුට ගවයෝ දෙන්නෙකුට බඳින හීය අර කර උඩින් තියෙන හීය කඩම් වැටුනහම ඒක ගඟට වීසි කරනවා. ගඟ දෙපස මොනවද තියෙන මීන රත්න හිමිනේ? ගස් කොළන්. එහෙමනම් මේ ලීය ඒ ගස් කොළන් වල වැදෙන්නෙත් නැතුව මුහුදට ගලාගෙන යනවා. මොකද කන කස්පෑව ඉන්නේ මුහුදේ. ඒ කියන්නේ එක හැක් අන්ධයි. එක හැෙන් දකින්නේ. මේ කන කස්පෑව මුහුදෙන් ගොඩට ඇවිල්ලා අහස දකින්නේ අවුරුදු 100කට සැරයක්. දැන් හීගී ඒ කියන්නේ අර ගවයෝ හාන උඩ තියෙන ඒ ලීයේ තියෙන එක හිලයි. ඇයි ඒක කැඩුනනේ? එතකොට කන කස්පෑවරක් තියෙන්නේ එක හැයි. එතකොට මේ අවුරුදු 100ක් උඩට ඇවිල්ලා කනගස් බෑවා අහස බලද්දී මීන ලග්න හිමියනේ අර කැඩිච්ච හීයත් අර එක රවුම එකට හිටින්න ඕනේ. එච්චර දුර්ලභ අවස්ථාවකටපත් වෙලානේ මේ ඔබයි මමයි මනුස්ස උපතක් ලැබලා තියෙන්නේ මොනවා වුණත් පින්වන්තයි නේද මීන ලග්න හිමියනේ. එහෙනම් මේ වර්ෂයේ පුරාවට මේක හරි කලාතුරකින් ලැබෙන ස්ථානයක්. මන්ද ගුරු කියන ග්‍රහයා තමාට සමාදාන කාමී තමාගේම ගෙදරට සුවක්ෂ්ත්‍රූ ගෙදරකට පැමිණෙන්නේ. වර්ෂයයි මාසයක් විතර එහි ගත කරනවා. ඒ ඉන්න ගෙදර කාමර 12ක් තියෙනවා. තමුන්ට උච්ච සැප දෙන කටක නවාංශකේ උච්චක් ශේෂ්ඨ කටක නවාංශකේ තැන්පත් වෙන්නේ. ඔබ හිතනවද මේ වෙන අවස්ථාවක් අපිට තව අවුරුදු 20කට 25කට ලැබෙයි කියලා? නෑ. බුදුරජාණන් වහන්සේ වදාරන්නේ ධර්මයේ අප්‍රමාදීව හැසිරෙන්න. අද දී අද කරගන්න. මේ වර්ෂය තුළ ඔබ පංචශීලයේ රැකගෙන බුදු ගුණ සිහි කරමින් ඔබ ගත කළොත් මම මෙහිලා කියපු සියලුම සෑම ගුණයක්ම උසස් තත්ත්වයක්ම ඔබට ලැබෙන එක කිසි කෙනෙකුට වළක්වන්න බෑ. මීන ලග්න හිමියනි. ඔබ වෙනත් ආගමක වෙන්න පුළුවන්. ඔබ කතෝලිකෙක් වෙන්න පුළුවන්. ඔබ මුස්ලිම් කෙනෙක් වෙන්න පුළුවන්. නමුත් ඔබත් පංචශීලය ආරක්ෂා කරගෙන තම ආගම දහමට අනුව ක්‍රියාත්මක වෙන්න. ඔබටත් මේ ප්‍රතිඵල උරුමයි. එහෙනම් මීන ලග්න හිමියනි ඔබගේ බුද්ධිය තුලින් ඔබගේ නුවණ තුලින් ඔබලත් අත්දැකීම තුල ඔබලත් දැනුම තුල ඔබට ඔබගේ මේ ජීවිතේ හැරෝම් ලක්ෂයක් බවට පත් කරගෙන දියුණු වෙන්න තියෙන මේ අවුරුද්දයි මාසය නැති කරගන්න නම් එපා. ඒ ඔබේම කරගන්න. ඒ ඔබේම කරගන්නට අවස්ථාවක් ලබා දෙන්න තමයි මම මෙච්චර පැහැදිලිව හැම කරුණු කාරණාවක්ම මීන ලග්න හිමියනි ඔබට කිව්වේ. ඔබ සැමට තෙරුවන් සරණයි. දෙවි පිහිටයි.